සවෙන කාලෝ අයං බදන්තා ධම්ම සවෙන කාලෝ අයං බදන්තා ධම්ම සවෙන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ කතමේච වික්ඛවේ ආසවා පටිසේවනා පහතබ්බා ඉද වික්ඛවේ පටිසංඛායෝ නිසෝ චීවරං පටිසේවති යාව දේව සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දන්ත මකත වාතා තපසිරින් තප සම්පස්සානං පටිඝාතාය හිරිකෝපීන පටිච්ඡාදනත්තං පටිසංඛායෝ නිසෝ කුණ්ඩ පාතං පටිසේවති නේවදවාය නමදාය නමණ්ඩනාය නවිභූෂනාය යාව දේව ඉමස්ස කායස්ස තිතියායාපනාය විහිංසුපරතියා බ්‍රහ්මචර්යානුග්ඝාය ඉති පුරාණං වේදනං පටිංකාමි නවං ච වේදනං උපාදිස්සාමි යාත්‍රා ච මේ භවිස්සති අනවද්‍යතා ච පාතු විහාරෝ චාති පටිසංඛායෝ නිසෝ සේනාසනං පටිසේවති යාව දේවදී තස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දංස මකස වාතා තපසිරින් තප සම්පස්සානං පටිඝාතාය මුතු පරිස්සය විනෝදනං පටිසල්ලානාරාමත්තං පටිසංඛායෝ නිසෝ විලාන පච්චය භේසච්ච පරික්ඛාරං පටිසේවති යාව දේව උප්පන්නානං වේයාබාධිකානං වේදනානං පටිඝාතාය අභ්‍යාපජ්ජ කරමතායාති යං හිස්ස භික්ඛවේ අපටිසේවතු උප්පඤ්ජති ආසවා විගාත පරිලාහා පටිසේවතු එවං තති ආසවා විගාත පරිලාහන හොන්ති ඉමේ උච්ඡන්ති වික්ඛවේ ආසවා
පටිසේවනා පහතබ්බාති. සද්ධර්ම ශ්‍රවණාබිලාසී ගුණබර කාරුණික පින්වත්නි, අදත් අපි සම්භාසව සූත්‍රයේ සියලු ආශ්‍රවක්ෂය කරන ප්‍රතිපදාවේ තවත් අංගයක් ප්‍රතිවේක්ෂාවෙන් දුරු කළ යුතු ආශ්‍රව පිළිබඳව කියවෙන දහම් කොට්ඨාසයේ පිළිබඳවයි විමසා බලන්නට සූදානම. ප්‍රතිවේක්ෂාවෙන් නුවණින් විමසා බැලීම. ප්‍රතිවේක්ෂාව කියලා කියන්නේ නුවණින් විමසා බැලීම. නුවණින් විමසා බැලීමෙන් දුරු කළ යුතු ආශ්‍රව ඇඳුම් පරිහරණයේදී, ආහාර පාන පරිහරණයේදී, ආවාස නිවාස පරිහරණයේදී, බෙහෙත් ගිලම්පස පරිහරණයේදී ආශ්‍රව උපදින්නට, නූපන් ආශ්‍රව උපදින්නට, උපන් ආශ්‍රව වැඩෙන්නට බොහෝ සෙයින් ඉඩ තියෙනවා නුවණින් පරීක්ෂාකාරී නොවුනොත්. ඒ සිව්පස පරිහරණයේදී නුවණින් විමසා බැලීමෙන්මයි ඒ ස්ථානවලදී උපදින ආශ්‍රව ක්ලේශ නූපදවන්න පුළුවන් වෙන්නේ. උපන් ආශ්‍රවයක් දුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ. නිවන් දකින ප්‍රතිපදාවේදී විශේෂයෙන් ගිහි පැවිදි ભેදයක් නැතුව හැම කෙනෙකු විසින්ම දැන අවබෝධ කරගත යුතු දහම් පරියායක් වෙනවා. අද දවසේ අරණ්‍ය වාසී වෙන්න පුළුවන්, යෝගාවචරයින් වෙන්න පුළුවන්, ග්‍රාම වාසී වෙන්න පුළුවන්. පැවිදි හා ගිහි පිරිස ප්‍රතිවේක්ෂාව සඳහා යොදා ගන්න බොහොම පහසු සරල ක්‍රමයක් භාවිතා වෙන්නේ. හඳනගල කියන වාක්‍යයක් භාවිතා කිරීමෙන් දානයට ප්‍රථම අපි ප්‍රතිවේක්ෂා කලාය කියන සෑහීමකටපත් වෙනවා. ඒත් මේ පටිසංඛායෝ නිසෝ පිණ්ඩපාතං ආදී මේ වාක්‍ය ප්‍රකාශ කිරීමෙන් ප්‍රතිවේක්ෂාවක් කළා වෙන්නේ නැහැ. ප්‍රතිවේක්ෂාවේදී වෙන්න ඕන අදහස් ටිකයි මේ දේශනා පාඨයෙන් සඳහන් වෙන්නේ. මෙහි සඳහන් වෙන අර්ථය ආවරණය වෙන විදිහට ප්‍රතිවේක්ෂාව යොදාගත යුතු වෙනවා. පටිසංඛායෝ නිසෝ චීවරං පටිසේවති. ඇඳුම් පරිහරණයේදී, චීවර පරිහරණයේදී ඒ පරිහරණය කරනකොට යාවදේව සීතස්ස පටිඝාතාය, සීත නැති කිරීම පිණිසය. මේ චීවරයේ මේ ඇඳුම දරන්නේ සීතල නැති කිරීම පිණිසය. උන්නස්ස පටිඝාතාය, උස්නේ නැති කිරීම පිණිසය. දංශ, මැසි, මකස, මදුරු, වාතා, වාතයෙන්, තප, අවුවෙන්, සිරින්සප සම්පස්ථාන, සර්පයන්ගේ ස්පර්ශයෙන් වැළැක්වීම පිණිසය. හිරිකෝපීන පටිච්චාදනත්තා, ලැජ්ජා කටයුතු වසාගත යුත්තෙන් වසා ගැනීම පිණිසය. මෙහෙම මේ පදවැල කියලා ඇඳුම් පරිහරණය කළාට ප්‍රතිවේක්ෂා කළා වෙන්නේ නැහැ. නූපන්නාශ්‍රව නූපදින්න, උපන්නාශ්‍රවේ දුරු වෙලා යන්න,
මේ විදිහේ වාක්‍ය ටිකක් ප්‍රකාශ කළාට පමණක් සීමා වුණාට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ සඳහා ගැඹුරින් නුවණින් විමසා බල යුතු දහමක් මේ තුල කියවෙනවා. සීතලෙන් ආරක්ෂා කරන්න වෙලා, උෂ්ණයෙන් ආරක්ෂා කරන්න වෙලා, මෙස්සන්ගෙන් මදුරුවන්ගෙන් ආරක්ෂා කරන්න වෙලා, අවුසුලන් වලින් ආරක්ෂා කරගන්න වෙලා, නපුරු සර්පාදීන්ගෙන්, පත්තේ ගෝනුස්වාදීන්ගෙන්, ඒ සතුන්ගේ ස්පර්ශයෙන් ආරක්ෂා කරගන්න වෙලා, ලැජ්ජා කටයුතුෙන් වසා ගන්න වෙලා, කුමක්ද මේ රැක ගන්න හදන්නේ? මෙච්චර අමාරුවෙන් මහන්සියෙන් රකින්න කියලා තියෙනවා. මම මගේ ආත්මය කියලා ගත්ත රූපය ඒක නඩත්තු කරන්න, පාලනය කරන්න, රැක ගන්න කොච්චරනම් වෙහසක් දරන්න වෙනවද කියන පැත්තයි මේ ප්‍රතික්ෂාවේදී නුවණට හසු වෙන්න ඕන. නිත්‍ය වූ ආත්ම කොට දකින මේ කය සීතලෙන් ආරක්ෂා නොවුණු, උෂ්ණයට නිරාවරණය වුණු, මැටි මදුරුවන්ට ගොදුරු වුණු, අවුසුලන් වලට සර්පාදීන්ට ගොදුරු වුණු, මොකක්ද මේ කයට වෙන්නේ? මොකක්ද මේ රූපය තුල සිද්ධ වෙන්නේ? රූපය කියන වචනේ අර්ථයත් මේකමයි. රූපනාර්ථයෙන් රූප කියලා කියනවා, වෙනස් වීමේ අර්ථය. මේ කය සීතල නිසා වෙනස් වෙනවා, උෂ්ණය නිසාද වෙනස් වෙනවා, මෙස්සන් මදුරුවන් නිසාද වෙනසටපත් වෙනවා, අවුසුලන් වැදුණු වෙනසකටපත් වෙනවා, සර්පාදීන් නිසා වෙනසකටපත් වෙනවා, වහවහ දුකටපත් වෙන, වහවහ වෙනසටපත් වෙන, විපරිණාමයටපත් වෙන දෙයක්. මෙතනදී අර දර්ශනයේදී අපි කතා කළ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය කියන මේ දෙක එක්තෙන් වෙලා තියෙන මේ රූපාදී ස්කන්ධයන් පිළිබඳව දුක වෙන වෙන්න, සමුදය වෙන වෙන්න වෙන් කර ගන්න විදිහෙන් විමසා බලන වැඩපිළිවෙලටයි ප්‍රත්‍යවේක්ෂාව කියලා කියන්නේ. ඒක වචනෙන් වචනෙට විස්තර කරන්න ගියොත් බොහෝ කාලයක් වැය වෙන්න පුළුවන්, ගත වෙන්න පුළුවන්. එනිසා අපි මේ සියල්ලම එක්තෙන් කරලා එකතු කරලායි ප්‍රත්‍යවේක්ෂාව පිළිබඳව අපි කතා කරන්නේ. ආහාර පාන චීවර සේනාසන ගිලාන ප්‍රත්‍ය සිව්පසය ගිහි පැවිදි අපි හැමෝටම වමනා කරන දේ, හැම කෙනෙක්ම පරිහරණය කරන දේ. මේ ටික පරිහරණය කරනකොට නොයෙක් විදිහේ ආශ්‍රව ක්ලේශ පහළ වෙන්න උපදින්න තියෙන හොඳම තැනක්. මෙතන නුවණින් අර්ථ පරීක්ෂාවෙන් නොසිතියොත් නූපන්න ආශ්‍රව උපදිමින්, උපන්න ආශ්‍රව වැඩෙමින් බොහෝ කර්ම ක්ලේශ උපදින්න සිද්ධ වෙන තැනක්. අපි ඇඳුමක් අඳින්නේ කෙබඳු අරමුණකින්ද, කෙබඳු අදහස් මත පිහිටලාද කියලා විමසලා බැලුවොත් අපි ඇඳුමකින් බලාපොරොත්තු වෙන්නේ අර දේශනා පාඨයේ සඳහන් වෙච්ච කරුණු ටිකම නෙමෙයි. අපි ඇඳුමක් ඇඳලා මේ කය ලස්සන කරලා
ලෝකෙට පෙන්වීමේ ප්‍රදර්ශනය කිරීමේ ලස්සන දෙයක් බවට පත් කරලා පෙන්වීමේ උත්සාහයක් තියෙනවා. ඒ තුළ අපි නූපන්න ආශ්‍රව උපදව ගන්න, උපන්න ආශ්‍රව වැඩි දියුණු කරගන්න වැඩ පිළිවෙලකයි ඉන්නේ. ඇඳුමක් අතට ගත්තාම ඇඳින්න පළඳින්න අපි ටිකක් ඒ කාම ලෝභ අදහස් හිතට එන්න නොදී මේ ඇඳුම පරිහරණය කරන්න ක්‍රමයක් විදිහක් නැද්ද කියලා හොයලා විමසලා බලන වැඩ පිළිවෙලයි අද අපි ඉගෙන ගන්නෙ. ආහාර පාන ගන්නකොට එබඳු කාමාදී ආශ්‍රව ඇති නොවෙන්න ඒ ටික කරගන්නේ කොහොමද කියලායි විමසලා බලන්නේ. කය කියන්නේ රූපය කියන්නේ වහ වහ බිඳීමට ලක් වෙන විපරිණාමයට වෙනසටපත් වෙන තැන. රූපනාර්ථයෙන් රූප කියලා අපි දැන් මතක් කළා. දැන් මේ වෙනස් වෙන විපරිණාමයටපත් වෙන දුකට පරිවර්තනය වෙන දුකට පෙරලෙන කයෙහි ඇත්ත අපිට වෙහිලා යනවා මේ සිව්පස පරිහරණය. කය නිසා දැනෙන්න ඕන අත්දැකීම අපි හැමතිස්සෙම වහ ගන්නවා මේ සිව්පසේ. යම් විදියකින් මේ කය සීතලට නිරාවරණය වුණොත්, උණුසුමට නිරාවරණය වුණොත්, මෙසි මදුරුවන්ට අවුසුලන් වලට සර්පාදීන්ට නිරාවරණය වුණොත් කෙබඳු තත්වයකට මේ කයපත් වේවිද? ඒ නිසා නේද අපි මේ කය වසාගන්නේ, ආරක්ෂා කරගන්න බලන්නේ. එහෙනම් මේ කයෙහි ස්වභාවයයි මේ තැන් වලින් අපි මතු කරගන්න ඕනේ. කයෙහි සැබෑ ස්වභාවය මොකක්ද? නිත්‍ය වූ ආත්ම වූ පදනමක අපිට කය හසු වෙලා තියෙන්නේ. ඒ සීතලෙන් උෂ්ණෙන් වෙනස් වෙනවා නම්, දුකට පෙරලෙනවා නම්, අවුසුලන් වලින් දුකට පෙරලෙනවා නම්, මෙසි නදුරුවන් නිසා දුකට පරිවර්තනය වෙනවා නම්, කය පිළිබඳව ඇත්තේ කෙබඳු තත්වයක්ද කියන කය පිළිබඳව හොඳින් විමසා බලන්නයි ප්‍රතිවේක්ෂා විද්‍ය අවධානය යොමු වෙන්න ඕන. ඊළඟට අපි මේ සියල්ල එක්තෙන් කොට විමසලා බැලුවොත් සිව්පස පරිහරණයට යනකොට එතන යෙදෙන්නේ පංච කාම නිස්සිත හැඟීම්. අපි උදාහරණයක් ඇටියට ආහාරය පිළිබඳව සැලකුවොත්, ආහාරය වැළඳීමේදී අපි සැලකිලිමත් වෙනවා ඇහැ සතුටු කරන්නක් තියෙන්න ඕන. කෑම මේසේ අපි අම්මලා පිළිවෙල කරනකොට ඇහැට ප්‍රිය උපදවන විදිහට ඒ කටයුත්ත කරන්න උත්සාහවත් වෙනවා. ඇහැ සතුටු වෙන්නත් ඕන. බැදෙන කරවෙන ශබ්දය ඇහෙනකොටත් කෑම පිළිබඳව ආසාවක්, රසයක් දැනෙනවා. ඊළඟට නාසයට හොඳ සුවඳක් දැනෙන්න ඕන. නාසය සතුටු වෙන බවකුත් තියෙනවා. දිව සතුටු වෙන බවකුත් තියෙනවා. කයට සුව පහසු බව,
ප්‍රතිභව යෙදෙන්නත් ඕන. අපි ආහාරයේදී මේ පරිහරණයේදී අපි හැමතිස්සෙම නුවණින් නොසිටි හැම මොහොතකම මෙන්න මේ ආයතන සතුටු කරන කාමයට බර වෙලා තියෙනවා. අපි එහෙට ප්‍රිය නැත්නම් කෑම මේසයේ තියෙන ටික අපි ටිකක් නහයට ලං කරලා බලනවා නාසයවත් සතුටු කරන්න පුළුවන් බවක් තියෙනවා. එහෙත් නාසයත් දෙකම සතුටු වෙන්නේ නැත්තම් පොඩ්ඩක් දිව ගාලා බලනවා දිවවත් සතුටු වෙන බවක් තියෙනවා. සමහර වෙලාවට එහෙමත් නැති වුණොත් අපි මොනවා වුණත් මේක කයට හොඳයිනේ කියලා අර රෝගීට මේ රෝගීට හොඳයිනේ කියලා ආහාරය ගන්න සූදානම් වෙනවා. එහෙම නැති අවස්ථාවල කෑම මේසයේ තියෙන අඩුපාඩුකම් නිසා අපේ ගෙවල් වල අඬදබරක් නොවනවා නෙවෙයි. මෙන්න මෙතන තමයි රහස. හැම තැනකදීම ඇඳුම් පරිහරණයේදී ආහාර පරිහරණයේදී සේනාසන බෙහෙත් පිළම්පස පරිහරණයේදී එහෙ කන නාසය දිව කය මේවා සතුටු වෙනවද කියලායි සතුටු වෙන මට්ටමක තියෙනවද කියලායි බලන්නේ. ඒ නිසායි නූපන් කාමාසෝ උපදිනවා උපන් කාමාසෝ වැඩෙනවා කියලා කියන්නේ මේ නුවණ නොයදුනොත්. නුවණ නොයදුනොත් මේ ආශ්‍රව ධර්ම උපදිනවා. දැන් අපිට ඕනකම තියෙන්නේ ආශ්‍රව ධර්ම උපදින බව අපිට තේරෙනවා. කෑම මේසේදී දකින දැනෙන දේ හේතු කොටගෙන අපි නොඑක් විදිහේ මනාප අමනාප ගති සමහර වෙලාවට කැමැත්ත උපදවා ගන්නවා, සමහර වෙලාවකට අකමැත්ත උපදවා ගන්නවා. මේ ලෝභ දේශ මොහ යෙදුණු තැන නොඑක ආකාරයේ විපත්ති කර සිදුවීම් සිද්ධ වෙන්න පුළුවන්. අපිට මතකයි අතීතයේ සිදුවෙච්ච සිදුවීමක්. එක්තරා රජ කෙනෙකු මතින් මත්ව ආහාර ගැනීම සඳහා කෑම මේසයට පැමුණුණා. එදා පොහොය දිනයක් බැවින් මස් හොයා ගන්න බැරි වුණා. මස් නැතුවයි කෑම පිළියෙල වෙලා තිබුණේ. මස් රසයට ගිජු වෙච්ච රජු මස් නැතුව කෑම ගැනීම ප්‍රිය කළේ නෑ. කෝපෙන් වටපිට බලනකොට දකින්න ලැබුණේ අග්ගබිස්සව පුංචි පුතා සුරතල් කරමින් ඉන්නවා. තව තවත් කෝපයටපත් වෙච්ච ඔහු අරක්ෂමියාට නියම කළා දරුවාව දෙපයින් අල්ලාගෙන ගෙනවිත් දරුවා මරා උයා දෙන්නට. ඒ රජු එදා රාත්‍රියේ අගබිස්සව හඬා වැළපෙද්දී දරුවා මරා මස් කන්නට තරම් මේ ආහාර රසය නිසා නුවණ නොයදීම නිසා මොනතරම් දුරට කර්ම ක්ලේශ උපන්නද උපදිනවද කියන එක අපට පැහැදිලි. අපේ ගෙවල් වල නිවෙස් වල කැමැති ආකාරයෙන් ආහාර ටික පිළියෙල නොවුණු දවසට ගෙදර දොරේ ඇති වෙන අඩදබර කතා බහ පිළිබඳව අපි කාටත් අත්දැකීම් තියෙනවා. එහෙම දවස් වලට සමහර වෙලාවට පියාඹන පීරිසියම ගෙදර තියෙනවා. අඟහරු ලෝකින් ආවට. එනිසා මෙන්න මේ තැන්වලදී අපි මාත් පරිස්සම් වෙලා කරන්න තියෙන කාර්යයක් අපි අද කතා කරන්න යන්නේ. මෙතනදී අපිට දෙපැත්තකින් මේ ප්‍රතිවේක්ෂාව පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්නට පැහැදිලි කරලා දෙන්නට උත්සාහ කරනවා. කාටත් යොදා ගන්න පුළුවන් පැහැදිලි
පුද්ගල භාවයේ තුලම ප්‍රතිවේක්ෂාව කරගන්න පුළුවන් ක්‍රමයකුත් පුද්ගල භාවයේ දුරු වෙන විදිහටම දර්ශනයට අනුරූපීවම ප්‍රතිවේක්ෂාව කරමින් ආශ්‍රවක්ෂය කරමින් රහත් ඵලය දක්වා දන් පිළේදිම බත්පත ළඟ තියාගෙනම ආශ්‍රවක්ෂය කරගන්න පුළුවන් ප්‍රතිපදාවකුත් මේ තුල කියවෙනවා. භාගිනීය සංඝරක්කිත හාමුදුරුවෝ පින්දපාතේට ඇල්හාලේ බතක් ලැබිලා රසවත් බතක් උන්වහන්සේ රසයෙන් මත්ව දම්පිලේ දන් වළඳන වෙලාවේ ගුරු හාමුදුරුවෝ බලාගෙන ඉඳලා කියනවා එවත්නි ඇල්හාලේ බත් උණු උණුවේ වළඳලා කටපුච්ච ගන්න එපායි කියලා. පොඩි හාමුදුරුවෝ කල්පනා කළා උණු බතක් නෙමෙයි මම වළඳන්නේ ඊතර වෙච්ච එකක්. ගුරු හාමුදුරුවෝ කුමක්ද මේ කිව්වේ? අරුතක් ඇති කුමක් හරි විමසා බැලුවා මම කොහොමද මේ දානේ වැළඳුවේ? උන්වහන්සේට හිත පෙනුණා කෙලෙස් සහිතවයි කිලුටු ගති ඇතිවයි ආශ්‍රව සහිතවයි දන් වැළඳුවේ. එනිසා උන්වහන්සේ වහා නුවණ මෙහෙවා ආහාරය ප්‍රතිවේක්ෂා කළා දන් පිළේම උන්වහන්සේට පුළුවන්කම ලැබුණා සිව් පිළිසිඳියාපත් අහතන් වහන්සේ නමක් බවට පත් වෙන්න. එනිසා මේ ප්‍රතිවේක්ෂාව තුළ ඉරහත් ඵලය දක්වාම නුවණ වඩන්න පුළුවන් වැඩෙන අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්න පුළුවන් ධර්මතාවයක් මේ තුල කියවෙනවා. එනිසා අපි පළමු කොට සම්මතයෙන් පුද්ගල භාවයේ තුල මේ කාටත් හැමදාම ජීවිතේ බැරි වුණත් සිල් සමාදන් වෙච්ච දවසකවත් ආහාර ගිලම්පස ටික ආසන සේනාසන පැදුරු කුට්ටි හරි පරිහරණය කරන්න ඕන කෙබඳු නුවණකින්ද කියන එක අපි ටිකක් විමසලා බලන්න උත්සාහවත් වෙමු. අපි පළමුවෙන්ම ආහාරය පිළිබඳව කතා කළොත් ආහාරයේ බත්පත අතට ගත්තාම අපි දැන් මතක් කළා සිහි නුවණින් නොසිටියොත් එහැ සතුටු වෙන කන නාසය දිව කය සතුටු වෙන කාම නිස්සිත හැඟීම් පහළ වෙනවා කියලා. මොකද කෑම බත්පත් දැන් බොහොම රසවත් පනීතව සුවඳවත්ව මනාව ක්‍රමවත්ව තියෙනවා. දැන් මේ බත්පත ඉදිරියේ කර්ම ක්ලේශ ගති අකුසල ගති ආශ්‍රව ගති පහළ වීමටයි බොහෝ සෙයින් හාත්පසින් ඉඳ තියෙන්නේ. ඒ බව දන්න යෝගාවචරයෙන් ගුණවතුන් මෙතනින් ආරක්ෂා වෙලා යන්න නම් නුවණ යොදන්න වෙනවා. දැන් අපි පළමුවෙන් කතා කරනවා මේ සම්මතය තුළ කටයුතු කරන හැටි. එනිසා ආහාරය දිහා බලන්න දැන් බත්පත බොහෝම ලස්සනයි ප්‍රණීතයි සුවඳයි ක්‍රමවත්ව තියෙනවා. දැන් මේ බත්පත බුදුරජාණන් වහන්සේට පූජා කරන්න සුදුසුයි. මහා සංඝරත්නයට පූජා කරන්න සුදුසුයි. රජමැති ඇමතිවරුන්ට දෙන්න සුදුසුයි. ආගන්තුකයින්ට දෙන්න සුදුසුයි. මව්දෙමාපිය ගුරුවරුන්ට පුදන්න සුදුසුයි. ආගන්තුකයෙකුට දෙන්න සුදුසුයි. කාට නමුත් දෙවි පුදටත් සුදුසුයි. සියලු සුදුසුකම් දැන් මේ බත්පතේ තියෙනවා නේද? එහෙත් මේ බත්පතට මේ අත ස්පර්ශ වුණොත් අත ස්පර්ශ වෙච්ච පමණකින් ඒ සියල්ලෙන් සම්පූර්ණව තිබිච්ච බත්පතට කුමක්ද වෙන්නේ? දැන් අත දමු පමණකින් බත් මිටක් එනු පමණකින් ඒක ඉඳුල් බතක්. දැන් බුදුට සුදුසු නෑ.
මහ සංඝුන්ට පුදන්න සුදුසු නෑ. දෙව් පුදට සුදුසු නෑ. රජමැති ඇමතුරු ආගන්තුකයින්ට දෙන්න සුදුසු නෑ. මව්දෙමාපිය ගුරුවරුන්ට කාට හෝ දෙන්න සුදුසු නෑ. දුගියෙකුට මගේකුට දුන්නත් ඔහුටද පිළිකුලක්. දැන් අර බුදු පුදටත් සුදුසු බත්පත නොසුදුසු උනේ මේ කය ස්පර්ශ වුණාම නේද? මේ කය තැවරෙනකොටම බුදු පුදටත් සුදුසු බත්පත සුදුසුක් බවට පත් වුණා නේද? ඔන්න දැන් ආහාරය ටිකින් ටික පිළිකුල් වෙලා යන හැටි ආහාර පටික්කුල සංඥාව සමත කර්මස්ථානයක්. එහෙම පිළිකුල් වෙච්ච බත්පත අපි මිටක් කනලා කටට ගත්තොත් කටේ ටිකක් කපලා කෙලසෙමත් එක්ක එකතු වුණාට පස්සේ අපි ඒක දැන් ආපහු අතට අරගෙන බැලුවොත් අර බුදු පුදට සුදුසු බත්පතයි දැන් අතේ තියෙන ටිකේ වෙනස මොකක්ද? මේ කයට ඇතුල් වෙනකොටම සම්බන්ධ වෙනකොටම බුදු පුදට සුදුසු බත්පත මොනතරම් පිළිකුලකටපත් වෙලාද? එහෙනම් මේ පිළිකුලට මේ පවිත්‍ර දේ පිළිකුල් කරන්නේ කුමක්ද? කොතනින්ද? කය පිළිබඳව අපේ නුවණට හසු වෙලා තියෙන්න ඕන. දැන් මේ බත්පිඬ ගලනාලිය දිගේ පහතට ගිහිල්ලා ආමාශගත වෙලා කෙල පිටසෙම සමග එකතු වෙලා ටික වෙලාවකින් ආපහු වමනේ කළොත් අපි දැකලා තියෙනවා බලුවමනේ කොච්චර අප්‍රසන්න දර්ශනයක්ද. ඔබත් මගෙත් ආමාශයට ගිය ආහාරය නැවත එළියට ආවොත් ඒහා සමාන අප්‍රසන්න අරමුණක්. දැන් බලන්න බුදු පුදටත් සුදුසු බත්පතට දැන් මේ විනාඩි කිහිපයක් යනකොට මේ ආමාශයට එනකොට මොනතරම් පිළිකුලකටපත් වී ඇද්ද කියලා. තව ටික වෙලාවක් ඔය ආමාශය දිරවලා මේ බඩවැල දිගේ පහළට ගලාගෙන ගියොත් එතනින් එහා පැත්තෙන් පිට වෙන දේ අර බුදු පුදටත් සුදුසු බත්පතයි එතනයි වෙනස මොකක්ද? මෙච්චර අපවිත්‍ර දෙයක් බවට මේ ආහාරයේ පත්ුනේ පත්කලේ කොතනද? ඒ බඳු කයකට නේද මම කියන්නේ මගේ කියන්නේ. ඒ බඳු කයක් නේද මම මගේ ආත්මය කියලා සුබ වශයෙන් ආත්ම කොටගෙන ඇත්තේ. ඊළඟට මේ ගත්ත ආහාරයෙන් ආමාශගත වෙච්ච ආහාරයෙන් මොනවද හැදෙන්නේ උරාගෙන? කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුලුවක් උගඩුවක් මා දලු පෙනහළුලේ සරව සෙම්සතු මේ ආහාරය නිසා හැදෙන්නේ යැපෙන්නේ පවතින්නේ හටගන්නේ මේ බඳුදේ. ලස්සන වූ ප්‍රණීත වූ සුබ වූ කිසිවක් මේ කය තුල සකස් වෙන්නේ නැහැ. ඊළඟට මේ හටගන්න දෙතිස් කුණප ටිකත් එක්කම අපට નિરાයාසයෙන් ලැබෙන දායාදයක් තියෙනවා. චක්කු රෝග, සෝත රෝග, ගාන රෝග, ජීවහා රෝග, කාය රෝග, සීත රෝග, කණ්ඩ රෝග, මුඛ රෝග, දන්ත රෝග, කාස්තාස පිනාසාදී ගිරිමානන්ද සූත්‍රයේන දහසක් රෝග පීඩාවන් වැළඳෙන්නේ මේ ආහාරයෙන් යැපෙන ආහාරයෙන් හටගන්න මේ කය තුල. ආදීනව පේනවා ගොඩක්. දැන් අපිට මෙතනින් එහාට පේනවා මේ බත්පතින් හැදෙන්නේ මොනවද කියලා, හටගන්නේ මොනවද කියලා. ඊළඟට මේ හටගන්න කයත් එක්ක නේද මේ ආයතනයන්ගේ පැවැත්ම තියෙන්නේ. ආයතන පවත්වන්නේ මේ ආහාරයෙන් නේද? ඒ ආහාරයට නේද, ඒ ආයතනයන්ට නේද බාහිර අරමුණු ගැටෙන්නේ. අරමුණු ගැටෙනකොට නේද ස්පර්ශ වෙන්නේ. චක්කු සංපස්ස, සෝත සංපස්ස, ස්පර්ශ ආහාරය ඇති වෙන්නේ.
ස්පර්ශය ඇති වෙනකොට නේද මනෝ සංචේතන ආහාරයේ කර්මයේ ගොඩ නැගෙන්නේ. කර්ම ඇති නිසා නේද මතු ප්‍රතිසන්දි විඥාන තිරසන්නු වෙලා පෙරේතය වෙලා අසුරේ නිර්සත්තු මිනිස්සු දෙවියෝ වෙලා නැවත ප්‍රතිසන්දියට යන්නේ. ප්‍රතිසන්දි විඥාන පහළ වෙන්නේ. නැවත නැවත මේ කයට දැසගන්නේ. එහෙනම් දැන් එයාට පේන්න ඕන සම්මත ධාම තුල නැවත නැවත ප්‍රතිසන්දි විඥානයේ පිහිටන්නේ කර්මයේ ප්‍රත්‍ය කරගෙන. කර්මයේ හටගන්නේ මේ ආයතන වලට අරමුණු ගැටෙන නිසා. අරමුණු ගැටෙන්නේ ආයතන ඇති නිසා. ආයතන පවතින්නේ මේ කය නිසා. මේ කය පවතින්නේ මේ කන බොන ආහාරය නිසා. එහෙනම් මේ ආහාරය වළඳනවා කියලා කියන්නේ මේ තිරසන්න වෙලා පෙරේත වෙලා අසුරේ වෙලා නිර්සත්තු වෙලා මේ ගත කරන සසර හැදෙන්නේ මේ බත්පතෙන් නේද කියන මේ සම්මත ධහමවත් මේ තුල දැක ගන්න පුළුවන් නම් අපට මේ ආහාර පරිහරණයේදී ඇති වෙන ලෝභතාගත අදහස් රස තෘෂ්ණාව ආත්ම තෘෂ්ණාව ආත්ම ස්නේහය යම් දුරකට පාලනය කර ගැනීමේ හැකියාව මේ තුල ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද දවසේ අපි මේ සම්මතික පැත්ත වැඩිපුර කතා කරන්නේ අපි කලින් කළ සබ්බාසව සූත්‍රය පිළිබඳව කළ දේශනාවන් වල ඒවා පැය ගණන් දවස් ගණන් මේ පිළිබඳව විස්තර කරලා ඇති ඒවා අහන්න ලැබෙවි. අපි අද දවසේ ඊට වඩා වෙනත් පැත්තකට අපි අපේ අවධානය යොමු කරන්න උත්සාහවත් වෙනවා. දැන් මෙන්න මේ ටිකයි අපි මේ කෙටියෙන් මතක් කළේ. ඉතුරු එහා කියන දේ නොතේරෙන කෙනෙකුට වුණත් සිල් සමාදන් වෙන දවසක වුවත් ඒ වස්ත්‍රය පරිහරණය කරන තැනදී බලන්න මේ කුමක්ද මේ කරන්නේ. මේ වස්ත්‍රය නොයෙන්දොත් පරිහරණය නොවුනොත් මේ කයට මොකක්ද වෙන්නේ? එහෙනම් මේ කය කියන්නේ දුබල දුර්වල අනාථ අසරණ වෙන සුළඟින් උස්නෙන් සීතලෙන් පින්නෙන් මෙසි මදුරුවන්ගෙන් දුකට වේදනාවට පීඩාවට අසරණ භාවයට පත් වෙන එකක්. ඒ බඳු දුක්ඛිත කයක් නේද මේ? ඒ කය නේද මේ අමාරුවෙන් ආයාසයෙන් පරිස්සම් කරගන්න වෙලා තියෙන්නේ. ටිකක් හිතලා බලන්න. අපි ටිකක් ඒ පිළිබඳව උදාහරණයක් නිදර්ශනයක් ගෙන බැලුවොත් අපි හිතමු අපේ ගෙදර වැඩට ගෘහ සේවකියෙකු බඳවා ගන්න ඕන උනායි. අපි එබැවින් ඇත්ත කියලා හැඳවීමක් කළොත් කවුරු හරි ඒ සඳහා ඉදිරිපත් වුණොත් නිතර නිතර ලෙඩ වෙලා තෙල් බෙහෙත් පත්තු බඳින නිතර නිතර බෙහෙත් කවන්න ඕන බොහොම අමාරුවෙන් හුලං වදින්න නොදී අවුව වැටෙන්න නොදී වැසි සුලං වදින්න නොදී මෙසි මදුරුවන්ට ගොදුරු නොවෙන්න නොදී ගයක් ඇතුළේම පරිස්සම් කරගන්න ඕන. නිතර නිතර ආහාර පාන දීලා නිතර නිතර සීතලට උෂ්ණට වැදෙන්න නොදී පොරවාගෙන ගිය ඇතුළේම තියාගත යුතු. රෝගියෙක් ඉදිරිපත් වුණොත් ඔබ ඔබේ ගෘහයේ සේවය සඳහා එබඳු කෙනෙක් යොදා ගනීවිද තෝරා ගනීවිද? එබඳු රෝගියෙක්ව අපි එකවර ප්‍රතික්ෂේප කරනවා මගේ සේවකයෙකු බවට පත් කරගන්න සූදානම් නැහැ. එහෙත් දැන් අපි මම කියලා මගේම කියලා ගත්ත කය පිළිබඳව ටිකක් විමසිලිමත් වුණොත් නිතර නිතර ලෙඩ වෙන නිතර නිතර බෙහෙත් දෙමින් ආහාර පාන දෙමින් ගයක් ඇතුළටම දාලා පරිස්සම් කරගත යුතු. ඇඳුම් පැළඳුම් වලින් වහලා ප්‍රවේශම් කරගෙන රැකගත යුතු.
16 සේවාවක් කළ යුතු, වහල්කමක් කළ යුතු කයක් නේද අපි පරිහරණය කරන්නේ කියන මේ අවබෝධය ඇතුවයි මේ ප්‍රතිවේක්ෂාව දිහා බලන්න ඕන. එනිසා පින්වතුනි අද දවසේ අපි විශේෂ වැදගත් පැත්තකට යොමු කරනවා. මීට වඩා අපි ඉදිරියේදී නැවත මේ ටික විතර කරලා දෙන්නම්. සම්මතයේ තුල මේ ටික අපහැදිලි වුණොත් විතරයි. අපි හිතන්න පොළොවේ අපිට හැමතැනකම තියෙනවා පස්. පස් වලට අපි කවුරුවත් ඇලුම් කරන්නේ ආශාවක් නැහැ. හැමතැනම තියෙන නිසා. දැන් මේ පස් මිටක් අරගෙන අපි වතුර ටිකක් මිශ්‍ර කරලා ගුලි කරොත් දැන් අපි මේ ගුලි වෙච්ච පස් පිටට කියනවා මැටි කියලා. දැන් මැටි කියන සම්මතය ලැබෙනකොටම පස් කියන සම්මතය මිද වැටෙනවා. දැන් මැටි. දැන් මේ මැටි පිට අපි තවත් ආකාරයකට වෙනස් කළොත් අපි හිතමු අපි ඒකට දැන් කියනවා ගහක් කියලා. දැන් ගහක් කියන සම්මතයක් ගොඩ නැගෙනවා. දැන් අපි ආපහු නැවත වතාවක් මේ මැටි ටික ගුලි කරනවා. ගුලි කරලා වෙනත් ආකාරයකට පරිවර්තනය කරනවා. දැන් හම්බ වෙනවා අපිට වළඳක් ඇතිලියක්. නැවත වතාවක් අපි මැටි ටික ගුලි කරනවා. ආපහු වෙනස් ක්‍රමයකට හදනවා. දැන් අපිට හම්බ වෙනවා හාවි. නැවත වතාවක් අපි ඒ ටික මේ මැටි බිඳ ගුලි කරලා වෙනස් ආකෘතියකට හදනවා. දැන් අපිට හම්බ වෙනවා මිනිස්සෙක්. දැන් බලන්න මුලින් අපිට තිබුණේ පස් මැටි වුණා, ගහක් වුණා, වළඳක් වුණා, ඊළඟට හාවික් වුණා, ඊළඟට මිනිස්සෙක්. දැන් මේ හැමතැනකම තිබිච්ච යථාර්ථය මොකක්ද? සම්මතය මොකක්ද? මැටි කියපු තැන මොනවද තිබුණේ? පස්. ගහ කියපු තැන තිබුණේ මොකක්ද යථාර්ථය? පස්. වළඳ කියපු තැන මොනවද තිබුණේ යථාර්ථය? පස්. හාව කියපු තැන යථාර්ථය මොකක්ද? පස්. මිනිසයා කියපු තැන යථාර්ථය මොකක්ද? පස්. මේ හැමතැනකම යෙදিলা තියෙන්නේ පස්. හැබැයි එහි ආකෘතිය හැඩය වෙනස් වෙන්න පැනවිච්ච නම වෙනස් වෙනවා. එතකොට සංඥාව වෙනස් වුණා, නම වෙනස් වුණා, කල්පනාව වෙනස් වුණා, දැනගැනීම වෙනස් වුණා. දැන් වෙනස් වෙන්න ඒකේ වටිනාකමකුත් අපට වැඩි වුණා. පස්වල මැටිවලට නොතිබුණු වටිනාකමක් අර ද්‍රව්‍ය කාරණා හැටියට අපිට හම්බ වෙනකොට වටිනාකමක් උද නැගිලා තියෙනවා. හොඳයි, දැන් මෙන්න මේ නිදර්ශනය ඔබට මතක තියාගන්න. මේක අපි නැවත පෙර අහලා තියෙන, හැබැයි ඒ අහපු දේ නෙමේ අද මේ කියන්නේ. ඊට වඩා වෙනස් දෙයක්. දැන් පස් තියෙන තැන ටික වෙනසක් වුණා, නම වෙනස් වුණා, මැටි කියලා නමක්. ඊළඟට ගහක් කියන නම යෙදුණා. ඒ මැටි ගුලියම ආපහු ගුලි කරලා වෙනස් කළාම වළඳක්. දැන් බලන්න එක තැන්වල එකම වස්තුවට, එකම ද්‍රව්‍ය කාරණාවට එක නමින් අපි හඳුනගත්තා. හැබැයි මේ හැමතැනකම තිබුණේ මැටි කියලා අපි දැන් දන්නවා. එහෙත් අපි සම්මතයට බැස ගන්නකොට අපිට මැටි හම්බ වෙන්නේ නැහැ, මිනිහෙක් හම්බ වුණා, හාවෙක් හම්බ වුණා, වළඳක් හම්බ වුණා, ගහක් හම්බ වුණා. ඒ තැන් වලදී අපිට වටිනාකමක් ඇති වුණා. මිලදී ගන්න ආශාවෙන්, තණ්හාවෙන් ගෙන යන්න තරමට අපේ අදහස් වෙනස් වුණා.
ඒ අපි මෙටි හැටියට දැකලාද වෙනස් ආකාරයකින් දැකලාද? වෙනස් ආකාරයකින් දැක්කා. අපි මෙටි හැටියටම දැක්කොත් පස් හැටියටම දැක්කොත් එහෙම වෙනසක් අපිට වේවිද? එහෙමනම් දැන් අපි ඔන්න ඔය ටික හිතේ තියාගෙන මෙන්න මේ කියන ධර්මයට යොමු වෙන්න වචනයක් පාසා මා සමග ඉන්න. වෙනතකට අවධානය යොමු වෙන නොදී ලොකු අර්ථයක් ලොකු ධමයක් මේ රාත්‍රියේදී අවබෝධ කරගන්න පුළුවන් වේවි. දැන් මහා පොළොවේ ගහකොළ ගස්වැල් තුරුලතාවන් වැවෙනවා. මහා පොළොවේ ගස්වැල් තුරුලතාවන් වැවෙන්නේ මොනව ආහාර කරගෙනද? පොළොවේම තියෙන සතර මහා ධාතුව පමණක් නෙවෙයි, පොළොවේ හැම තැනකම සතර මහා ධාතුව තියෙනවා. හැබැයි හැම තැනකම ගහකොළ හැදෙනවද? සමහර තැන් තියෙනවා ගහකොළ හැදෙන්නේ නැති. එයි ජලයේ තිබෙන තැන් වල හැදෙන තැන් තියෙනවා. හැබැයි අපි කාලය ඉතුරු කරගන්න ඕන නිසා කෙටි කරනවා. යමක් හටගන්න ඕන කරනවා ඕජාව 8 වෙනි කොට ඇති රූප කලාප. සුද්ධාෂ්ටක කියලා කියනවා පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා. මෙන්න මේ සුද්ධාෂ්ටකය ගෙනවිත් දෙන දෙයට තමයි ආහාර කියන්නේ. ආහාරතීති ආහාරෝ. මේ සුද්ධාෂ්ටක රූප කලාප ගෙන දෙන නිසා ආහාර කියලා කියනවා. දැන් ගහට ආහාරය මේ ඕජාව 8 වෙනි කොට ඇති ධාතුව. ගහේ මුල් එහෙට මෙහෙට දුවලා ගිහිලා පොළවෙන් ගන්න පුළුවන් ඕජාව 8 වෙනි කොට ඇති ධාතුව උරා ගන්න. සුළඟින්, අවුවෙන්, වැස්සෙන් මේ ආදී දේනෝ මේ ඕජාව 8 වෙනි කොට ඇති ආහාර සපයාගෙන තමයි ගහක් වැඩෙන්නේ. ගහකොළ වැඩෙන්නේ. එතකොට ගහකොළ වල තියෙන්නේ මොනවද එතකොට? දැන් අපි ගහක් කියලා හඳුන්වපු තැන මොනවද තියෙන්නේ? ධාතුව. සුද්ධාෂ්ටක. පොළවේ තියෙන සුද්ධාෂ්ටකය තමයි ගහ කියලා වැඩුණේ. දැන් ගහේ තියෙන්නේ ගහ කියලා අපි තුරුලතා කියලා හඳුන්වන තැන තියෙන්නේ ධාතු. දැන් අපි ගහේ තියෙන දේ කඩලා කොටලා අඹරලා උයලා පියලා ගත්තාම ඒකට අපි කියනවා ආහාර කියලා. ඒක තියෙන්නේ මොනවද? ඒකෙත් තියෙන්නේ ඕජාව 8 වෙනි කොට ඇති සුද්ධාෂ්ටක ධාතු. දැන් අපි පොළව මුල කියනවා පොළව කියලා. ඊළඟට ඒ ධාතුවම වෙනස් විදියකට හැරුණාම ගහ කිව්වා. දැන් ගහ කිව්වා. දැන් ඒකම තව විදියකට වෙනස් වුණාම දැන් කියනවා කෑම ආහාර. තවත් දෙන්නක් ඕක වෙනස් වුණාම මොකද්ද කියන්නේ? මං කියනවා. නේද? මම කියලා කියනවා. දැන් අර අපි ගත්ත මැටි ගුලියේ ප්‍රමාව බලන්න පස් ටික වෙනස් වෙන්න එක එක පනවපු නම් වෙනස් වුණා. නම් වෙනස් වුණා. හැබැයි ඒක හැම තැනකම තිබුණේ එකම දේ. දැන් අපි මම කියලා මගේ කියලා කතා කරන කය
එතන ඉඳලා මේ පෘථිවිය දක්වා විමසලා බැලුවොත් ඒ හැම තැනකම තියෙන්නේ මොනවද? බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ මූලපරියාය සූත්‍රයේ මෙහෙම දේශනා කරනවා. ඉද බික්ඛවේ අස්තුතවා පුතුච්ඡනෝ අරියානං අදත්තාවි අරිය ධම්මස්ස අපෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදත්තාවි අප්පුරිස ධම්මස්ස අපෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ පඨවින් පඨවිතෝ සංජානාති පඨවින් පඨවිතෝ සංඥාත්වා පඨවින් මඤ්ඤති පඨවියා මඤ්ඤති පඨවිතෝ මඤ්ඤති පඨවින් නීති මඤ්ඤති පඨවින් අභිනන්දති තං කිස්ස හේතු අපරිඤ්ඤාතං තස්සාති වදාමි. මේ අසුතවත් පුදුජනයෝ පඨවිය කියලාම දන්නවා. පොළොව කියලාම දන්නවා. පොළොව කියලාම හඳුනනවා. හැබැයි එහෙම හඳුන ගන්න අයම පෘථිවිය මම, පෘථිවිය මගේ, පඨවියෙන් බැහැරයි මම, පඨවිය මතයි මම ඉන්නේ කියලා පඨවිය අභිනන්දනා කරනවා, සතුටු වෙනවායි කියලා කියනවා. එහෙනම් අපි පොළවේ තියෙන දේ පෘථිවිය කියලා දන්නවා, පඨවි කියලා දන්නවා. හැබැයි අපි දන්නේ නැහැ මම කියලා මගේ කියලා තියෙන තැනක් තියෙන්නේ පඨවියම මම. ඒක මම වෙලා. ඒක මගේ වෙලා. ඒක මගේ ආත්මය වෙලා. දැන් අපි මෙන්න මේ මිත්‍යාව, මේ ආත්ම සංඥාව දුරු වෙන විදිහට මේ අපි කතා කරපු ටික බොහොම ප්‍රවේශමෙන් විමසා බලන්න පුළුවන් නම් අනාත්ම ලක්ෂණය බොහොම හොඳින් ප්‍රකට කරගන්න පුළුවන්. දැන් බලන්න නියම මේ මහා පොළොවේ තියෙන පෘථිවි රසය, පූජාව, අටවෙනි කොට ඇති ආහාරය උරාගෙන ගහ කොළවැල් හැදෙනවා, වී ගොයන් හැදෙනවා, මුං හැදෙනවා, කවුපි හැදෙනවා, ඔස් දෙල් පොල් හැදෙනවා. දැන් මේකේ තියෙන්නේ පූජාවට වෙන කොට ඇති ධාතු. පොළවේ තියෙන්නේ ධාතු. පොළවේ තියෙන තැනට පස් කියනවා, දැන් මේකට ගස් කියනවා. දැන් මේ ගහ කොළ වලින් කඩාගත්ත ගෙඩි මල් පොළ ඉති උයලා පිහලා ගත්තාම තව නමක් පැනවෙනවා. දැන් ගහේ තුනේ මොනවද? ධාතුව. පොළවේ තිබුණේ ධාතුව. දැන් අපි ආහාරය කියලා හදාගත්ත දේ තුල තියෙන්නේ මොනවද? ධාතුව. දැන් අපි මේ ධාතුවම තමයි ආහාරයේ පිණිස ගන්නෙ. දැන් අන්න මෙතනදී පුංචි වෙනසක් වෙනවා. කර්ම, චිත්ත, ඍතු මෙන්න මේ තුනෙනොත් අනුග්‍රහය ලැබලයි මේ ආහාරජ රූපය, ආහාරය මේ කයේ හට ගැනීමට හේතුව. එතකොට දැන් අපි මෙතනින් එහාට යන්න වෙන්නේ, අපි කය කියලා යමක්ද දකින්නේ, කය කියන්නේ ආහාරයමයි, ඒක පරිවර්තනයක්මයි කියන තැනටයි
අපි හිමින් සැරේ අපේ නුවණ අවබෝධය ගන්න වෙන්නේ. මේක ටිකක් අමාරු වෙයි. නමුත් සිහියෙන් නුවණින් විමසා බැලුවොත් අමාරුත් නෑ. මේ ආහාරය බත්පතේ තියෙන දේෙන් අපි මෙතෙක් පරිහරණය කළේ මම ආහාර ගන්නවා කියන සත්පුද්ගල සංඥාව මත. දැන් අපි දර්ශනයේදී කතා කළ සත්පුද්ගල ආත්ම වශයෙන් දකින බවම මිත්‍යා දෘෂ්ටි බව, දර්ශනයෙන් තොර බව, දෘෂ්ටි බව. දැන් අපි දිට්ඨිංච අනුපගම්ම දෘෂ්ටියට නොඇති දර්ශනයකින් යුක්ත වෙන්න ඕන. එහෙනම් දැන් මේ බත්පත දිහා බත්පත ඇසුරු කරගෙන දෘෂ්ටියට නොඇති දර්ශනයකින් යුක්තව මේ ආහාරය වළඳන්නේ කොහොමද කියන එකයි තෝරලා බේරලා විමසලා බලන්න වෙන්නේ. එතනදී අපිට පේනවා මෙන්න මෙහෙම ධර්මතාවයක්. දැන් පොළවේ රෝපණය කළ බීජයක් මුල් ඇදිලා කේශනාලිකා වගේ චූටි මුල් ඇදිලා පොළවේ තියෙන පෘථිවි රසය හොයාගෙන ගිහිල්ලා ඒ රසය උරාගෙන ගහ පුංචි පැලේ මහ ගහක් වෙනවා. දැන් මේ ගහ වැඩෙන්නේ මේ පුංචි කේශනාලිකා වෙනි පුංචි මුල් වලින් උරා ගන්න ඕජාමය රූපයන්ගේ. දැන් මේ ආහාර උරාගෙන වැඩෙන ගහ ආත්මයක්ද සත්වයක්ද පුද්ගලයෙක්ද? එහෙනම් සත්ව පුද්ගල නොවූ මේ ස්වභාවික දේ තුල ආහාර සොයාගෙන ගිහිල්ලා ආහාර උරාගෙන වර්ධනය වෙන බවක් තියෙනවා. සත්ව නොවූ පුද්ගල නොවූ තත්වයක. ඊළඟට එතන හොඳට බලන්න. දැන් මෙන්න මේ කයටත් මේ ආහාරය ඇතුල් වෙනකොට මේ ගස්සක ස්වરૂපයම මෙන්න මේ ධර්මතාවයම ආත්ම පුද්ගල භාවයෙන් තොරව මේ ටික දකින්න පුළුවන් නම් බලන්න පුළුවන් නම් අපිට පුළුවන් වෙනවා අනාත්ම ලක්ෂණේ වටහා ගන්න මෙතන. මේ ආහාරය ශරීර අභ්‍යන්තරයේ ගත්ත වෙලාවේ ඉඳලා කටට ගත්ත වෙලාවේ ඉඳලා අර ගහේ පුංචි මුල් කරන කාර්යය ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා මේ කය තුල. කටට ගත්ත වෙලාවේ ඉඳලා පුංචි කේශනාලිකා වලින් ඕජාව ආහාර කියලා කිව්වේ ඕජාවට වෙනකොට ඇති සුද්ධාස්තකය මේ ආහාර රූප උරා ගන්නවා. ආමාශයේදී බඩවැලේදී දිගින් දිගට මේ කේශනාලිකා ඔස්සේ මේ ආහාර රසය උරා ගන්නවා. මේ ආහාර රසය උරාගෙන දැන් අපි දන්නවා දැන් අර ගහ වෙල ඒ මුල් කේශනාලිකා වලින් උරා ගන්න ආහාරයෙන් ගහ වැඩෙනවා. එතකොට මම කරන එකක් නෙවෙයි ඒක. ඒක ගහේ ධර්මතාවය. ඒක තමයි බීජ නියාමය. ඒක කවුරුවත් කරනව නෙවෙයි, පුද්ගලයෙක් කරනව නෙවෙයි. ඒක බීජ නියාමය. දැන් මේ ශරීරයේ මේ සිදුවෙන සිදුවීම මම කරනවා හෝ මම කරවනවා නෙවෙයි. මෙන්න මේ ධර්මතාවයක් මෙන්න මෙතන තියෙනවා නේද? මම මේ ඕජා උරා ගන්න, මෙතනින් මේ ඕජා උරා ගන්න, මෙතනින් මේ ඕජා උරා ගන්න එපා කියලා. පැනවීමක් කරන්න බෑ, පාලනයක් කරන්න බෑ. ස්වභාවයෙන් සිදුවෙන ධර්මතාවයක් මේ තුල සිද්ධ වෙනවා නේද? හොඳට මෙන්න මේ ටික විමසලා බලන්න. ඊළඟට මේ උරා ගන්න ඕජාවෙන් මොනවද හැදෙන්නේ?
දැන් ගහේ නම් මුල් වැඩෙනවා, කඳ වැඩෙනවා, එලේ අරටුව වැඩෙනවා, පොතු සිවිය හැදෙනවා, අතු ඉති හැදෙනවා, කොළ හැදෙනවා, ගෙඩි මල් හැදෙනවා. කවුරුවත් කරනවා නෙමෙයි, කරවනවා නෙමෙයි. ස්වභාවික ධර්මතාවයක් කියන්නේ. මෙන්න මේ කයෙන් මේ ආහාරය ලැබුණාම ස්වභාවික වූ ධර්මතාවයක් තියෙනවා. මේ ආහාර රූපය රැස් කරගන්න බවක්, එකතු කරගන්න බවක්. මෙන්න මේ කය කියලා කියන්නේ මෙන්න මේ ආහාර රූප එකතු කරගන්න. කය කියලා කියන්නේ මේ ආහාරය තමයි. දැන් අපි අර මුල මහ පොළවේ පස් තියෙන තැන ඉඳලා ගත්තොත් එතනක් ධාතුව තිබුණේ, ගහ කියපු තැනක් ධාතුව තිබුණා, බත් කියපු තැනක් ධාතුව තිබුණා. දැන් මේ කය කියන තැන ධාතුවමයි තියෙන්නේ. දැන් අපි අර මැටි කුලියේදී අපි බැලුවා වගේ මේ තැනින් තැනට නම වෙනස් වුණා මිසක් මේ හැම තැනකම මේ චක්‍රයක් වගේ ආවේ නැවත මේක මහ පොළොවටමයි යන්නේ. මේක චක්‍රයක්. මහ පොළොවෙන් ගහ කොළ වෙලා ඒක ආහාර වෙලා කය බවට පත් වෙන කය ආපහු මහ පොළොවටයි යන්නේ. මේක තමයි මේ චක්‍රය, ස්වභාවික චක්‍රය. දැන් අපිට හැම තැනකම තියෙන ධාතුවමයි පැවැත්ම. අපි එක තැනකට පොළොව කියනවා, එක තැනකට ගහ කියනවා, එක තැනකට බත් ආහාර කියනවා, එක තැනකට මම කියන මගේ කියන. දැන් ඔන්න අපි තේරුම් ගත්තොත් මෙන්න මේ කියන තැන සිදුවෙන ධර්මතාවය මෙන්න මේකයි කියලා. මෙන්න මේ ආහාරය මේ ආකාරයෙන් උරාගෙන මෙන්න මේ විදිහේ ශරීර වර්ධනය ස්වභාවිකව සිදු වෙනවා. ශරීරයේ වර්ධනය වෙනවා. ශරීරයේ මේ අනාත්ම වූ කය පවතිනවා, පවත්වනවා කියලා කියන්නේ මොකක්ද? දැන් ඔන්න අපිට බලන්න පුළුවන් අර ආදීනවානුපස්සනාව, චක්කු රෝග, සෝත රෝග මේ තුල සිද්ධ වෙනවා අනාත්ම බව. ඊළඟට අපි ආයතන ගැන කතා කරනකොට හැමතිස්සෙම මතක් කළා ආහාර සමුදයෙන් ආයතන හට ගන්න බව. ආහාර නැමැති හේතුව නිසා ආයතන හට ගන්න බව මතක් කළා. දැන් ඔන්න තේරුම් ගන්න එහි අරුත. ඇහැ උපදිනවා කියන්නේ කොතනද? කන උපදිනවා කිව්වේ කොතනද? නාසය, දිව, කය උපදිනවා කිව්වේ, ආයතන උපදිනවා කිව්වේ කොතනද කියලා හිතලා විමසලා බැලුවොත් තේරුම් ගන්න පුළුවන් වේවි මේ කියපු ධර්මතාවය. ඇහැ කියන තැන මාංශ කය, ආහාරජ රූප, ආහාරයෙන් උපන් රූප හැම තැනකම තියෙනවා. ඕජාව 8 වෙනි කොට ඇති රූප කලාප මේ කයේ තියෙන්නේ. මේකට තවත් නමක් කියනවා නම් ආහාරය කිය යුතුයි. ඒක ලෝකෙ පිළිගන්න එකක් නැහැ. නමුත් මාංශ භක්ෂක සතෙකුට මේකයි ආහාරයක් නෙවෙයිද? මාංශ භක්ෂක සතෙකුට, කොටියෙකුට, සිංහයෙකුට මේකයි ආහාරයක් වෙනවා. මේකයි බතක් වෙනවා. ආහාරයක් වෙන්නේ මේක ආහාර නිසා. ඒ නිසා මේ කයට කියන තවත් නමක් තමයි ආහාරය. අපි මෙන්න මේතන හඳුනාගත්තොත් ආහාරංච පජානාති, ආහාර සමුදයං පජානාති, ආහාර නිරෝධංච පජානාති, ආහාර නිරෝධගාමිනී පටිපදංච පජානාති, එත්තාවතාපිකෝ වරිය ශාවකෝ සම්මාදිට්ඨි හොති. අපට මිත්‍යා දෘෂ්ටිය දුරු කරලා අනාත්ම ලක්ෂණය වටහාගත්ත දර්ශනයකට එන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ යථාර්ථය හඳුනා ගන්නකොට, වටහා ගන්නකොට. ඉතින් මෙන්න මේ ටික තමයි අපි ප්‍රතිවීක්ෂාවේදී වඩාත් මනාකොට
හඳුනා ගන්න ඕන තැන. සමහර වෙලාවට අපි වෙනදා කළ ධර්ම දේශනාවලට වඩා අමාරු බවක් ගැඹුරු බවක් මේක දැනෙනවා ඇති. නමුත් අපිට පුළුවන් වේවි ඊළඟට දවසේදී මේක මීට වඩා ටිකක් සරල කරලා සම්මතහා පරමාර්ථ දෙපැත්තෙන්ම දර්ශනයට අදාළව එකඟ වෙන විදිහකට මේ ටික ගලප ගන්න. අපි අද දවසේ මේ මතක් කළේ හැඳින්වීමක් විතරයි. ටිකක් හිතලා විමසලා උත්සාහවත් වෙලා බලන්න ලබන සතිය වෙනකොට ඊළඟට සතියේ එනකොට අර මැටි ගුලියේ උපමාව විතරක් මතක් කරගන්න. මතක තියාගෙන ඒ තැනින් තැනට නම වෙනස් වුණාට එකම පස්පිඩ නේද මිනිස්යා කියන තැන දක්වාම ආවේ. නම හා හැඩේ ලක්ෂණේ වෙනස් වුණා මිසක් එකම ධාතුව නේද තිබුණේ. දැන් පොළොවේ තියෙද්දි පස් කිව්වා, ගහ කිව්වා, පළඳ කිව්වා, ආවේ කිව්වා, මිනිස්සෙක්. ඒ වගේ දැන් ආහාරයක් දකින්න පඨවි ආපෝ තේජෝ වායෝ පඨවින් පඨවිතෝ සංජානාති ආපං ආපෝ සංජානාති තේජං තේජෝ සංජානාති වායං වායෝ සංජානාති. ඒ අන්තිමට මම කියලා තියෙන්නේ, මගේ කියලා තියෙන්නේ, මගේ ආත්මය කියලා තියෙන්නේ කුමකටද, කොතනටද කියලා හඳුනා ගන්න බලන්න. අපි ඊළඟට දවසේදී මේ ටික මීට වඩා තේරෙන්න කියලා දෙන්නම්. මේ ටික අද දවසේ අපි කළේ හැඳින්වීමක් විස්තර කිරීමක් විතරයි. මේ ටික ගැන හිතන්න. හොඳට හිතලා ප්‍රශ්න ටික හදාගන්න. නැවත වතාවක් අපි චීවර පින්නපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන සිව්පසයේ පිළිබඳවම මේ සතර කරුණ පිළිබඳවම පැහැදිලි කිරීමක් කරනවා. මේ අමාරු බව, මේ ගැඹුරු බව වැඩි දුරට හිතන්න එපා. ඊට වඩා අපිට මේක සරල කරගන්න පුළුවන් වේවි. මේ අදහස් ටික විතරක් යමක් හිතලා විමසලා හඳුනා ගන්න බලන්න. ඒ සඳහා ඔබට ශක්තිය තියෙනවා, හැකියාව තියෙනවා, වීරිය තියෙනවා. අනාත්ම ලක්ෂණය ආත්ම දෘෂ්ටියට නොවැටෙන්න මේ සිව්පස් පරිහරණය කරන හැටි අපි කොහොම හරි මේ ඉදිරි සතිය දෙක ඇතුළත ඉගෙනගෙන මේ තුලින් අපේ ආශ්‍රවක්ෂය කරන ප්‍රතිපදාව හඳුනාගෙන මේ ජීවිතයේ මේ ශාසනයෙම සසර දුක් ගෙවා ලබන අමා නිර්වාණ සාන්තිය ලබන්නට අපි හැම දිනාටම ශක්තිය භාග්‍ය සැලසේවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा බෝධයන්තු සිවං පදං. ධර්ම ශ්‍රවණේ කිරීමේ උතුම් කුසල සම්පත් අපි හැමදෙනාටත් දෙමාපියන්ටත් බුද්ධ බෝසත්යන් වහන්සේලාට පින් කැමති සියලු දේව සමූහයාටත් නමින් මේ ඥාති වර්ගයාටත් හැදවල ගුරු දෙමාපිය දුව දරුවන් ආදී පවුල්වල සියලු දෙනාටත් උතුම් වූ නිර්වාණ සාන්තිය පිණිසම හේතු වාසනා වේවා. නිවන් ලබනාතෝ දිලෝ ශාන්තිය යහපත පිණිස උපකාර වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti කම්ම සම්පatti නිවත්තේ අතෝ නිබ්බාන සම්පatti විනාති සමිච්ඡති. ධර්ම ප්‍රණාම කරනවා.